ආයුබෝවන් සුබදැසනක්. ඔබ එකතු වෙන්නේ 7 වෙනි පැය සමකින්. අපි සුපුරුදු පරිදි අද දවසේ දේශපාලනීය ආර්ථිකය මේ දේවල් ගැන නෙවෙයි කතා කරන්න යන්නේ. හැබැයි ආර්ථිකයටත් සම්බන්ධයි. මේ ලංකාවේ ආර්ථිකයට ගොඩක් බලපාන ගැටලුවක්. සාමාන්‍යයෙන් අම්පාර ඉඳන් කොළඹට එන්න අපේ රටේ පුද්ගලෙක්ට නම් පැය 8ක් විතර ගත වෙනවා. හැබැයි ඉතින් ජපානයේ ඉඳන් කොළඹට එන්න ගත වෙන්නේ පැය 8ක්. මේක තමයි අපේ රටේ මේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ පවතින ගැටලුව. ඒ ගැටලුව වලට සාර්ථක විසඳුමක් ලබා දෙන්න පුළුවන් කෙනෙක් අද දවසේ අපි 7 වෙනි පැය මැදිරියට කැඳවා ගත්තා. එතුමන් සකුරායි ඒවියේෂන් ගුවන් සමාගමේ සභාපතිතුමන්, ඒ වගේම රුෂාන් මලින්ද පදනමේ සභාපතිතුමන්. රුෂාන් මලින්ද මහත්මයා තමයි අද දවසේ අපිත් එක්ක 7 වෙනි පැයට සහභාගී වෙන්නේ. ඔබතුමන්ට සුබ දැසනක් කියලා ප්‍රාර්ථනා කරනවා. අයිබෝන්. රුෂාන් මහත්මයා, මේ අපි අර කලින් කතා කරපු දේ ගැනත් කතා කරන්න ඕනේ. ඊට කලින් ඔබතුමන් කවුද? අපි ඒ ගැන හඳුනගෙන ඉමු. මම නමින් රුෂාන් මලින්ද, සකුරා ඒවියේෂන් හා සකුරා එන්ටර්ප්‍රයිස් සමාගම් මම සභාපති වශයෙන් කටයුතු කරනවා. ඉතින් කෙටියෙන් කිව්වොත් වෙනප්පු ජෝසාස් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබලා බොහෝම කටුක ගමනක් ඇවිල්ලා මෙතෙන්ට, ඒ කියන්නේ මගේ අම්මා ගුරුවරියෙක්, ඒ වගේම ගොඩාක් දුෂ්කරතා මැද්දේ ආපු ගමනක් ඇවිල්ලා දැන් ජීවිතේ ජයගෙන තියෙන කෙනෙක් කිව්වොත් මම හරි කියලා හිතනවා. එතකොට මේ ජපාන් යන්න හිතෙන්නේ කොයි කාලෙද? ජපානයට ගියේ කොයි කාලේ වගේද? ජපානයට ගිය අවුරුදු 18කට ඉස්සෙල්ලා. හේතුව යන්න උනේ මම උසස් අධ්‍යාපනය ඉවර වෙනකම්ම මම අධ්‍යාපනය ලැබුවේ නැහැ. මම බ්‍රිටිෂ් කවුන්සිල් ගේට්වේ කියන ආයතන දෙක හදාarලා ජපානයට ගියා. හේතුව මොකද මට පොඩි කාලේ ඉඳන් හීනයක් තිබ්බා මේ පයිලට් කෙනෙක් වෙන්න, ගුවන් නියමුවෙක් වෙන්න. ඒ හීනේ හැබෑ කරගන්න මට අවශ්‍ය ආර්ථික පසුබිමක් තිබුණේ නැහැ මගේ ගෙදර. හේතුව අපි ඇත්තම කියනවා නම් කුඩි ගෙවල් වල ඉඳලා, මගේ අම්මා රාජ්‍ය සේවකයෙක්, ගුරුවරියෙක්. ඉතින් ඒක නිසා මට යම් කිසි දෙයක් උපයා ගැනීමට අවශ්‍ය වෙලා තිබ්බා, ඒ වගේ දෙයක් හදාරන්න. ඉතින් අර අරමුණ මට තිබ්බ නිසා මම ජපානයට යන්න තීරණය කරා. ඉතින් ජපානයට ගිහිල්ලා ගොඩක් කල් ගියා. මට අවුරුදු 10ක් විතර ගියා ඒ අරමුණ පවා ළඟා වෙන්න. නමුත් අද මං ඒ අරමුණ මම ජයග්‍රහණය කරගෙන තියෙනවා. හොඳයි, අද වෙනකොට මේ ඔබතුමන් ගුවන් යානා කිහිපයක, හෙලිකොප්ටර් යානා කිහිපයක හිමිකරුවෙක්. මේ තැනට එන්න පහු කරපු ගමන් මඟ ගැන පොඩ්ඩක් කියමු. ඇත්ත වශයෙන්ම කියනවා නම් ජපානය මගේ ආර්ථික මේ ස්ථාවරයට එන්න ගොඩක් උදව් වෙච්ච රටක්. ජපානය වගේ රටකට ගිහිල්ලා අපේ ශ්‍රී ලාංකිකයෝ ගොඩක් දුක් විඳිනවා. ඇත්ත වශයෙන්ම අපේ රටේ කියන පාස්පෝර්ට් එකට වීසා එකක් ලබා දෙන්නේ නැහැ ජපානයේ කියන රටකින් නිකන්. එතකොට එක්කෝ වර්කින් වීසා එකක්, එහෙම නැත්නම් එහෙ විවාහ විය යුතුයි. ඒ වගේ දෙයක් නැත්නම් එහෙ රටේ ඉන්න අවශ්‍යයක් නැහැ. ගොඩක් අය කරන්නේ. ඔව්. ඉතින් මේ ප්‍රශ්න ඇතුළත අපි ගොඩාක් ඒ කාලේ පැය 24 48 වැඩ කරන්න වෙනවා, බර උස්සන්න වෙනවා. ප්‍රශ්නේ අවුව ඒක කියලා නැහැ. -10 12 20 වැඩ කරන අයත් ඉන්නවා. ඉතින් අපේ රටේ වගේ මේ ශ්‍රී ලංකාව වගේ ඒකාකාරී උෂ්ණත්වයක් තියෙන රටක් නෙමෙයි. හරිම අමාරුයි. ඒ කම්කටොළු මැද්දේ තමයි මේ ගමන ආවේ. ඉතින් ඔව්. අද වෙනකොට ඔබතුමන් හෙලිකොප්ටර් දෙකක්, ඒ වගේම මේ කුඩා ප්‍රමාණයේ ගුවන් යානා 5ක් සහ විශාල ප්‍රමාණයේ ගුවන් යානා දෙකක් තිබෙන එහි හිමිකරුවෙක් බවටත් පත් වෙලා ඉන්නවා. අපි කලින් සඳහන් කරපු දේ ගැන පොඩ්ඩක් අවධානය යොමු කරමු. මේ දැන් අම්පාරින් ඉඳන් සාමාන්‍ය පුද්ගලෙක්ට කොළඹෙන් යනවා පැය 8ක්. හැබැයි ඉතින් ජපානයේ ඉඳන් කොළඹට එන්න යන්නේ පැය 8යි. පැය 8ක් 9ක් වගේ කාලයක්. අපේ රටේ ආර්ථිකයේ තත්ත්වය ගැන ඒකෙන් අපිට හිතා ගන්න පුළුවන්. මොකද මේ ගමනාගමනේ නැත්නම් ප්‍රවාහනය කියන දේ ආර්ථිකයට ගොඩක් බලපාන ලොකු සාධකයක්. ඔව්. මේ දෙයට දැන් ඔබතුමන් විසඳුමක් යෝජනා කරනවා. අපි ගැනත් කතා කරමු. අත් වශයෙන්ම රටක් වශයෙන් දියුණු වෙන්න මම හිතන විදිහට ඊටාම වැදගත් වෙනවා මේ ට්‍රාන්ස්පෝර්ට් කියන එක. එතකොට ඒ කියන්නේ අම්පාරේ කෙනෙක්
යම් කිසි නිෂ්පාදනයක් කරලා එක කොළඹට එවද්දී පැය 8ක් ගත වෙලා ඒ මනුස්සයා මෙහෙ ඇවිල්ලා නවාතැන් පහසුකම් අරගෙන ගොඩාක් දේවල් කළ යුතුයි. නම් ජපානය වගේ අපේ රටවලගේ 20-30 ගුණයක් ලොකුයි ජපානයේ. නමුත් එහා පැත්තේ කෙරෝලෙන් අපිට යම් කිසි භාණ්ඩයක් අද රැවුවොත් හෙට උදේ වෙද්දී අපිට ලබා ගැනීමට පුළුවන් ජපානයේ. ඉතින් ඒ රට දියුණු වෙලා තියෙන්නේ පළවෙනි දේ මේ ප්‍රවාහන පහසුකම්. ඉතින් අපේ රටේ වගේ බැරිකමක් නැහැ කරන්න අමාරුතා තියෙනවා. නමුත් ට්‍රාන්ස්පෝර්ට් කියන එක දියුණු කරගත්තොත් මම හිතන්නේ අපේ රට මීට වැඩිය ගොඩාක් ඉදිරියට යන්න පුළුවන්. දැන් ඔය මේ ට්‍රාන්ස්පෝර්ට් නැත්නම් මේ ප්‍රවාහනය ගැන කතා කරනකොට අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි රුෂන් මහත්මයානේ වියදම වැඩි. සාමාන්‍යයෙන් මේ කොළඹ ඉඳන් යාපනයට යන්න නැත්නම් අම්පාරට යන්න සෑහෙන වියදමක් දරන්න ඕනේ. ඉතින් මේ වියදම දරා ගන්න අමාරුයි සාමාන්‍ය කෙනෙක්ට. මේකට මේ හොඳ විසඳුමක් ඔබතුමන් යෝජනා කරනවා. මෙහෙම දැනට තියෙන ශ්‍රී ලංකාවේ දැනට තියෙන ගුවන් සමාගම් ගොඩක් තියෙනවා. මගේ වගේ මට ඉස්සෙල්ලා ඉඳන් පවත්වන මහතුරු ගොඩක් ඉන්නවා. නමුත් මිල අධිකයි. ගුවන් යාන නැකනේ ඇත්තටම මිල අධිකයි. ඉතින් ඕගලන්ට තේරෙන භාෂාවෙන් කිව්වොත් අපි පාරේ බස් එකේ දැන් මෙතන ඉඳන් කොළඹට යන්න රුපියල් මම දන්නේ නැහැ කීයද කියලා රුපියල් 30ක් කියන්නකෝ. ඉතින් අපි වයන් එකක් හයරකට අරන් ගියොත් ඒක රුපියල් 300ක් වෙන්න පුළුවන් 1000ක් වෙන්න පුළුවන්. ඒ දැන් අර හයරකට අරන් යන concept එක තමයි දැනට ලංකාවේ පවතින්නේ. එතකොට ඒ ඔපරේටර්ස්ලාට ඒ ගුවන් යාන හසුරවන අයට ලොකු විශාල පඩියක් ගෙවන්න ඕන. ගුවන් නිමයන්ට ඉංජිනේරුවරයන්ට. ඉතින් ඒක නිසා දැනට තියෙන මේ අපිට තියෙන දේවල් අනුව ඒ දේ කරන්න අමාරු තත්ත්වයක් තියෙනවා. නමුත් කරන්න පුළුවන් ක්‍රමත් තියෙනවා. දැන් මම උදාහරණයක් වශයෙන් මගේ ආසන 64 ගුවන් යාන දෙකක් ෆිලිපීන් වල දැනට ඔපරේට් වෙනවා. ඉතින් ඒ වලට අපි හේතුව ෂීට් ගොඩක් තියෙනවානේ. එතකොට ඒ ෂීට් ගොඩක් තියෙන නිසා අර බෙදිලා යනවා ඒ කොස්ට් එක බෙයා කරගන්න. ඔව් බෙයා වෙනවා. ඒක නිසා ඒ වගේ දෙයක්. නමුත් ඒක විතරනුත් කරන්න බෑ. දැන් ඒවියේෂන් කියන්නේ මගේ concept එක තියෙන everyone can fly. සියලු දෙනාටම ඒවියේෂන් කියන හැම කෙනාටම පියාසර කළ හැකි කියන දේ. ඉතින් දැනට තියෙන තත්ත්වය අනුව ඇත්තටම ගමේ ඉන්න අම්පාරේ අනුරාධපුරේ ජැෆ්නවල ඉන්න කෙනෙකුට වියදමක් දරන්න අමාරුයි. දැනට අපි කොස්ටින් එක කරත් රුපියල් 20000ක් විතර වෙනවා ජැෆ්නවලට. නමුත් ඒක අලුත් ක්‍රමයක් හැටදී අපි හඳුන්වා දෙන්න කැමතියි. අම්පාරට රුපියල් 2500ක් වැනි මුදලකට. ජැෆ්නවලට කියන්නේ යාපනයට රුපියල් 4500කුත් ඒ වගේම මත්තල රුපියල් 3500ක් වැනි මුදලකටත්. ඒ අතරතුර මට කියන්න කැමති ඒ රුපියල් 2500 හෝ 4500න් රුපියල් 100ක් අපි පදනමක් තියෙනවා. අපේ ජාතික කැන්සර් හොස්පිටල් එකට පිළිකා රෝහලට අපි ඩොනේෂන් එකක් වශයෙන් ඒක ප්‍රොපෝස් කරලා තියෙනවා. තව රුපියල් 100ක් අපේ පදනමේ කියන්නේ මගේ පදනමේ එක චැරිටි වර්ක්ස් වලට අපි යොමු කරන්න අදහස් කරලා තියෙනවා. ඉතින් මේ concept එක අපිට කරන්න පුළුවන් වෙන්නේ පිටරට ජපානයේ ගොඩක් ශක්තියක් වෙනවා. මොකද ජපානයේ ටූර් ඔපරේටර්ස්ලා අපිත් එක්ක ජොයින් වෙලා ඒගොල්ලෝ සීට් කියන්නේ 64ක් තියෙනවා නම් එකකින් 20ක් ඒගොල්ලෝ මිලදී ගන්න කැමති එකපාර ගියත් නැතත් ඒගොල්ලෝ ඒක අපිට ගෙවනවා. ඉතින් ලොකු සහායක් ඒක ලොකු හයියක්. ඒක නිසා අපිට මේ ගානට ජනතාවට මම තුන්වෙනි මාසෙ විතර මේක පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ මෙතනින් ඉදිරියට මේ ශ්‍රී ලංකාවේ ට්‍රාන්ස්පෝර්ට් කියන ප්‍රශ්නේ ඉවර වෙයි කියලා. ඕනම කෙනෙක්ට පියාසර කරන්න හැකියාව තිබෙනවා. ඔබතුමන් සඳහන් කරන පරිදි දැන් බොහෝ දෙනෙකුට ගැටලුවක් තියෙන්නේ මිල දැන් අවම වුණාම මේ දේ පොදු සේවයක් බවට අනාගතයේදී පත් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ අතරදී ඔබතුමන් තවත් හොඳ සංකල්පයක් මේ හඳුන්වලා දෙනවා. ඒ තමයි මේ අපි නමින්ම සඳහන් කළොත් net auction කියලා තමයි ඒ දේ ඔබතුමන් නම් කරලා තියෙන්නේ. මේ අපිට අපේ ගෙදර හදන ඕනම දෙයක් මේ මාකට් එකේ විකුණ ගන්න පුළුවන්. දැන් ගොඩක් වෙලාවට අපි හදන දෙයට ගැනුම් කරුවනේ නැත්නම් දැන් මේ දවස්වල තියෙන ප්‍රශ්නේ තමයි මේ වට්ටක් අමිල සෑහෙන්න අඩුයි. ඇත්ත. සෑහෙන්න අඩු වෙලා මිනිස්සුන්ට මේ වගා කරපු වියදම්වත් හොයාගන්න බැහැ. මේකට හොඳ විසඳුමක් ඔබතුමන් හඳුන්වලා දෙනවා. අපි ඒ ගැන කතා කරමු. ඒක ඇත්ත වශයෙන්ම මම මේක මුලින්ම කියන්න කැමති රුපියලකට අය වෙන දෙයක් නෙමේ. 100% මේක ජාතික සේවයක් වශයෙන් මම රටට දෙන දෙයක්. netauction.lk කියලා ඒක සියලුම ශ්‍රී ලාංකිකයන්ට පමණයි මෙය
ශ්‍රී ලාංකික ජාතික හැඳුනුම් පතෙන් රෙජිස්ටර් විය යුතුයි. එතකොට අපි සාමාන්‍යයෙන් යම් කට්ටිය නම් දන්න eBay වගේ auction concept එකක්. එතකොට මේකෙන් අපිට පුළුවන් ගෙදර අපි හදන දෙයක් කොට්ට උරයක් හෝ ඒක කියන්නකෝ හාල් වට්ටක්කා හරි මොන හරි කැමති දෙයක් තමන් කැමති දෙයක් මේ වෙන්දේසියට auction එක කියන්නේ වෙන්දේසියට යොදලා ඒකට end user ඒ කියන්නේ මිලදී ගන්න කෙනා දෙන මුදල එහෙම් පිටින්ම විකුණන කෙනාට අපිට ලබා දෙන්න. මේක අපි අතරමැදියෙක් වශයෙන් කටයුතු කරන මේ සම්බන්ධ කිරීම සඳහා පමණක්. නමුත් එක රුපියලක්වත් ඒ දෙගොල්ලන්ගෙන් ගැනීම නැහැ. අපි කතා කරන මේ වෙන්දේසියක් වගේ දෙයක් තමයි එතන සිද්ධ වෙන්නේ. ඔව්. නමුත් වෙන්දේසියක් පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. තමන්ගේ මිල මෙච්චරයි කියලා ඉවර වෙලා කියලා ඒකෙන් ස්ටොක් එකක් විදිහට විකුණන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙන්දේසියක් වශයෙන් බිඳුවේ ඉඳලා ඒකට ඇති මිලක් එනකන් අරන් යන්නත් පුළුවන්. ක්‍රම දෙකක් තියෙනවා. ඒ දෙකම මේ net auction කියන සයිට් එකෙන් හඳුන්වා දෙනවා. 100%ක් මේක ෆ්‍රී. අපිට තවදුරටත් ඒක ගැන කතා කරමු. දැන් අපිට මොනවා හරි දෙයක් විකුණ ගන්න තියෙනවා අපිට කරන්න ඕනේ මොකක්ද? මේකේ රෙජිස්ටර් වෙන්න ඕනද? ලියාපදිංචි වෙන්න ඕනද? ඔව් ඇත්ත වශයෙන්ම මේක 3 වෙනි මාසයේ මුල් සතිය අපි පටන් ගන්න හිතාගෙන ඉන්නේ. පුළුවන් වුණොත් 2 වෙනි මාසේ කරන්න කැමතියි මම. මේක දැන් මේ වෙනකොට මේ දේවල් ඔක්කොම හදලා තියෙන. දැන් ක්වොලිටි ටික අපි පොඩ්ඩක් බලාගෙන චෙක් කරගෙන යන අවස්ථාවක්. එතකොට මේක මේ ශ්‍රී ලංකාවට මෙච්චර කාලයකට තිබුණේ නැහැ මේ ඔක්ෂන් කියන දේ. අපි රට ඇත්තටම වෙළඳාමට පුදුම දක්ෂතාවයක් තියෙන රටක්. අපි දැන් චුට්ටක් දුර්වල වෙලා තියෙනවා හේතුව මේ කොමියුනිකේෂන් ට්‍රාන්ස්පෝර්ට් කියන ඒක පොඩ්ඩක් අපි මේ පස්සට ගිහිල්ලා තියෙනවා කියලා මම හිතනවා. ඉතින් මේ සයිට් එක යටතේ අපිට ඒක කියන්නේ දැන් කියන්නකෝ මගේ මේ ඔරලෝසු 10ක් තියෙනවා ගෙදර. මේ ඔරලෝසුව මට වැඩක් නැහැ. මම මේක ගිහිල්ලා ඔය කොහේ හරි තියෙන තැනකට මේක දීලා කීයක් හරි හොයාගත්තාම එයා එතනින් තව කාට හරි විකුණන. ඒතකොට මේ මධ්‍යස්ථ පුද්ගලයෙකුටත් මෙතන මුදලක් ගිහිල්ලානේ. මට අවශ්‍ය ගාන හම්බෙන්නෙත් නැහැ. දැන් මම මේක ඒ net auction කියන දෙයට දැම්මොත් පුළුවන් අවශ්‍ය කෙනා මේකට අවශ්‍ය මුදල එයාට වටින ගාන මේකට ලබා දීලා මේ මුදල සම්පූර්ණ මට එනවා. එතකොට මට මේකෙන් තව දෙයක් කරන්න පුළුවන්. මට මුදලක් ඉදිරිය මට මේකට රුපියල් 10ක් හම්බෙලා මදි. මට රුපියල් 100ක් හම්බුණා නම් මේකට ඇති. ඉතින් මම එතකොට මම රුපියල් 100 රුපියල් 10න් කරන දෙයට වැඩිය 100න් කරන්න පුළුවන් දෙයක් මට වැඩි. මම හිතනවා මේක අපතේ යන මුදල් මේ net auction කියන සයිට් එක යටතේ අපේ රටේ අනවශ්‍ය පිටට යන මුදල්, ඒ කියන්නේ රටින් පිට වෙනවා මේ මුදල් ගොඩක්. දැන් මේකට ඇඩ් එකක් දාන්න දැනට තියෙන ඒ සම්පත් එක්ක බලද්දී ලොකු වියදමක් යනවා. දැන් අපි කරන්නේ මේක සම්පූර්ණ ෆ්‍රී. දෙනවා හේතුව මොකද මේකට අවශ්‍ය වැලියු එක අදාළ පුද්ගලයාට දෙනවා. එතයට කෙලින්ම යන විදිහට. දැන් අපි හිතමු මේ දැන් ඔය ඔක්ෂන් එකේදී වෙන්දේසියේදී මිලක් නියම වෙනවා. හැබැයි ඒ දැන් ඔය අදාළ කාල සීමාවක් මං හිතන ලබා දීලා තියෙනවා නේද වෙන්දේසි කරන්න. වෙන්දේසි කරවට විකුණන්නට පුළුවන් දවස් 3 5 10 තීරණය කරන්න. එතකොට ඒ දවස් 3 5 ඇතුළත මේක විකුණුනොත් අනිවාර්යයෙන්ම එයා විකිණිය යුතුයි. ජීවිත කාලයට එක ID එකයි ඒ කියන්නේ අපි ඉෂුව කරන්නේ ලියාපදිංචි කරන්න එක්කෙනාටයි. ඊට පස්සේ ඒ කියන්නේ විනය සෞතු විදිහට වැඩ කරොත් අපි ඇත්තටම බ්ලැක් ලිස්ට් කරනවා වගේ දෙයක් කරනවා. හේතුව මේක ජාතික සම්පතක් කියලා මම හිතන්නේ. මොකද මේ රට දියුණු වෙන්න මිනිස්සු සියලුම දෙනාගේ මුදල් ඉතුරු කරලා දෙන්න අවශ්‍යයි. මේ පිටට යන සල්ලි මේ අපිට මේ රුපියල ස්ථාවර භාවයකට ගේන්න මේ රටට එළියට යන ඩොලර් අපි නවත්ත ගන්න ඕන. මේ ඔක්කොම පිටට නේද බ්‍රෝකර්ස්ලා මේක පිටට යවනවා. ඉතින් ඒක නිසා මේක රට ඇතුළේ තබා ගන්න මම හිතන්නේ ගැනුම්කරුවයි විකුණුම්කරුවයි සම්බන්ධ කරලා දෙන්න ක්‍රමයක් අපිට තියෙනවා නම් මේ රට මීට වැඩිය අපිට ඉහළට නංවන්න පුළුවන් කියලා හිතනවා. අර උපරිම විනයක් පවත්වාගෙන යන්න ඕනේ. මොකද දැන් කිසියම් කෙනෙක් කිසියම් ගානකට නියම වුණොත් ඒ කියන්නේ අපි හිතමු ඔබතුමන් ඔරලෝසුව විකුණනවා නම් කෙනෙක් එකඟ වෙනවා දවස් 3ක් ඇතුළත මම මේකට මේ ගාන දෙන්නත් මේ ගානට එකඟයි කියලා කිව්වොත් දැන්
දින ගානක් ඉක්මවලා ගියාට පස්සේ අපිට ආයෙ විරුද්ධ වෙන්න බෑ. ඒ ගානටම ලබල් දෙන්න ඕනේ. නැත්නම් ඉතින් බ්ලැක් ලිස්ට් වෙනවා කියලා තමයි. එහෙම නැත්නම් තමන් කැමති නැත්නම් මේක විකුණන්න තමන්ට අවශ්‍ය මුදල් ප්‍රමාණය ඇවිල්ලා නැත්නම් අර දින 5 හෝ 3 යන්න ඉස්සෙල්ලා යාට කැන්සල් කරන්න පුළුවන් ඔප්ෂන් එකක් අපි දීලා තියෙනවා. ඒක eBay වගේ තියෙන ඇමරිකාවේ විශේෂයෙන්ම මුළු ලෝක ලංකාවේ අයත් eBay පාවිච්චි කරනවා. ඒ වගේ සයිට් එකක් මේක ශ්‍රී ලාංකිකයන්ට පමණක් සීමිත වූ. ඉතින් මම හඳුන්වා දීලා තව අපි වෙනම වෙලාවක ඇවිල්ලා මේක එක්ස්ප්ලেইন කරමු. හරි. ඔව් රුෂාන් මහත්තයා මේ අපි අර කලින් කතා කරපු දෙම දැන් ඔය වට්ටක්ක හැම දැන් මිනිස්සු එක කාලෙට හැමෝම වට්ටක්ක වගා කරනවා. එක කාලෙට අඹ වගා කරනවා. ඒ වගේම කෙසෙල්. හැබැයි අන්තිමේදී මේ දේවල් අපත යනවා. මොකද මේ පරිභෝජනයට වැඩිය නිෂ්පාදනයේ වැඩි වෙලා අතිරික්තයක් ඉතුරු වෙනවා. අපි මේ දේවල් අපනයනය කරන්නේත් නැහැ. ඔහේ විනාශ වෙලා යනවා. අපි දන්නවා 2 කිලෝයක සමහරලාට රුපියල් 5ට යන කාල සීමාවලුත් තියෙනවා. ඉතින් මේ දෙයට මේ අපිට බැරිද විසඳුමක් දෙන්න මොකක් හරි? අත වශයෙන්ම මේකට අපි මේ කන්සෙප්ට් එකක් ගෙනත් තියෙනවා, විසඳුමක් ගෙනත් තියෙනවා. මේක දැන් අපිට පිට රටවල් වල තියෙන දේවල් අපිට එනවා පිට රටින් කෙසෙල්. ඒ වගේ එක එක දේවල් ලංකාවට එනවා. හේතු දැන් කෙසෙල් වැවෙන කාලේ දැන් වට්ටක්කත් එහෙමයි. එක වාරයකටනේ හැදෙන්නේ අපේ රටේ. එතකොට ගොඩාක් තියෙනවා අර අපේ ගොවියාගේ යොදන මුදල ශ්‍රමය එයාට ඒකට හරියන මුදලක් හම්බෙන්නේ නැහැ. මොකද මාකට් එක අර අවශ්‍ය ගානට වැඩිපුර නිෂ්පාදනය වෙනවනේ. ඉතින් ඒක තියා කල් තබා ගන්න ක්‍රමයක් තමයි මේකට අවශ්‍යයි. අපි දැක්ක පහුගිය කාලේ අම්මිරිස් කිලෝ රුපියල් 1000ට විතර ගිහින් තිබ්බ කාලයක් තිබ්බා. එතකොට දැන් ඒ වැඩි කාලෙටද අපි හඳුන්වා දීලා තියෙනවා. මේකත් මම මේ අවුරුද්ද ඇතුළත පටන් ගන්නවා. අදි තාක්ෂණමය ක්‍රමයක් ඉක්මනට ශීත කරනවා. එතකොට ඒක ෆ්‍රීස් කරලා අපි තියාගන්නවා ඒ අවාරේ එනකම්. මේක දෙන්නේ අපි අඩුම මුදලකට. හේතුව මේකට වියදමක් යන්නේ නැහැ. අපි සූර්ය පැනල සෝලාර් පැනල් වලින් තමයි මේ ෆ්‍රීසර්ස් ක්‍රියා කරවන්නේ. එතකොට රටටත් සේවයක් වෙනවා. මේ ගොවියට අඩු ගානකට දැන් කියන්නකො මේක අපි ෆ්‍රීස් කරනවා මාස 3ක් රුපියල් 1000කට 2000කට. ඒක හොඳ ගානක්. රුපියල් 1000කට 2000කට වගේ. මාස 3ක් තියා ගන්නවා. නමුත් මේක ලක්ෂයයි කිව්වොත් ඒකට වැලියු එකක් නැහැනේ. නමුත් දැන් රටටත් යමක් වෙලා එතකොට මේ සූර්ය පැනල වලින් අතිරික්තය අපි ජාතික විදුලි පද්ධතියට කනෙක්ට් කරනවා. එතකොට ෆ්‍රීසර්ස් උඩ මේක මම විතරක් නෙමෙයි සියලු දෙනාටම කරන්න පුළුවන් අපේ ව්‍යාපාරිකයන්ට. මම හිතන්නේ අපේ විදුලි බල ඒක සූර්ය බල සංග්‍රාමය එක්ක තියෙන කන්සෙප්ට් එකක් මේකත්. ඉතින් අර ෆ්‍රීසර්ස් කියන සිස්ටම් එක තියෙනවා ජපානයේ. ඒ ටික ගෙනල්ලා අපි මේ ගොවියන්ට සහනයක් එක්ක මොකද එතකොට මාකට් එක ගානකට තියාගෙන යන්න පුළුවන්. අවශ්‍ය ගාන විතරක් අපිට වෙළඳ පොළවට යොදවලා නේ ඕන වෙලාවට ඒ මාකට් එක ස්ටේබල් කරගෙන යන්න පුළුවන් අපිට. දැන් අපේ රටේ අයට නම් වැඩි ඔය දේ පුරුදු නැතුව ඇති ෆ්‍රීස් කරනවා කියන්නේ. හැබැයි ඉතින් අපි පරිභෝජනයට ගන්න ඇපල් ගෙඩි ඉඳන් පිට රටින් ගේන දේවල් මේ විදිහට තමයි අපිට හම්බ වෙන්නේ. ඔව් ඒවා සාමාන්‍යයෙන් මම හිතන්නේ ඇපල් ගෙඩිය ඔය එන මම දැක්ක අන්නාසිත් ගේනවා. ලංකාවට අන්නාසි කොච්චර තියෙනවද? ඉතින් මේ ඒවා ගොඩක් ෆ්‍රීස් කරගෙන අවුරුදු ගානකට ඉස්සෙල්ලා මේ පළදා මේ පළ හම්බෙච්ච දේවල් මේවා. ඉතින් ඒවා අපි ගෙනල්ලා මේ අද ඊයේ කඩපු විදිහට කනවා. ඒ හේතුව අර අධිතාක්ෂණයෙන් ඒක ෆ්‍රීස් කරලා තියෙන්නේ. තප්පර ගානක් විනාඩි ගානක් ඇතුළත එකපාරට ෆ්‍රීස් කරලා ඒක හිමීට මෙයා වෙන්න තිබ්බහම ඒකේ අර ඇතුළතට කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැතුව නැවුම් විදිහට ඒක ඒ විදිහටම තියෙනවා. ඒක අලුත් ක්‍රමයක්. මාළුන්ටත් ඒක පාවිච්චි කරනවා ජපානේ. ඉතින් ඒ වගේ ක්‍රමයක් හඳුන්වා දුන්නොත් මම හිතනවා මේ ගොවියන්ගේ තියෙන මේ ඉහළ පහළ යන ප්‍රශ්නේ ගොඩක් අඩු වෙයි කියලා. අවශ්‍ය පහසුකම් ඔබතුමන් සපයන්න සූදානම්. මම සූදානම්. මම ඒක මේ අවුරුද්ද ඇතුළත මම පළවෙනි දේ මත්තල අම්පාර ඒ වගේ ප්‍රදේශ වලින් මම පටන් ගන්න සූදානම් වෙලා ඉන්නවා. මේ අවුරුද්ද ඇතුළත අපි ඒ දේ පටන් ගන්නවා. ඇතරේ මේ තවත් ඔබතුමන් කලින් අපි සාකච්ඡා කළා මීට පෙර විශේෂයෙන්ම මේ දැන් ඔය ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ සම්බන්ධයෙන් ප්‍රවාහන ක්ෂේත්‍රය ගන්නකොට ලංකාවේ මේ පොඩි ගැටලුවක් තියෙනවා විශේෂයෙන්ම මේ දුම්රිය මාර්ග ගත්තහම දුම්රිය මාර්ගවල ආරක්ෂිත ගේට්ටු සමහර තැන්වල නැහැ. ඒ ආරක්ෂිත ගේට්ටු දැම්මත් සමහර වෙලාවට ඒවට හානි වෙලා නැත්නම් මේ දේවල් හින්දා අනතුරු සිද්ධ වෙනවා වැඩි. අපිට මේක වළක්ව ගන්න මොකක් හරි ක්‍රමයක් තියෙනවද?
ඇත්ත වශයෙන්ම තියෙනවා මම මේ ලස්සන කතා කරේ රටක් දියුණු වෙන්න ට්‍රාන්ස්පෝර්ට් අවශ්‍යයි. ඊට පස්සේ මේ මාකට් එක ස්ටේබල් තියාගන්න හදන දේ විකුණන්න තැනක් අවශ්‍යයි සියලුම දෙනාට. ඒ වගේම සේෆ්ටි කියන්නේ ආරක්ෂාව රටට කියන්නේ මගීන්ගේ හෝ ජීවිත ආරක්ෂා කරන්න ක්‍රමයක් අවශ්‍යයි. එතකොට දැන් මම සංගණනයක් කළා තියෙනවා අනතුරු දුම්රිය අනතුරු 141ක් එක 51ක් සමාවෙන්න 51ක් දිවි නසා ගැනීම. ඒ කියන්නේ රේල්වේ එක අපිට වැටක් නැහැනේ. ගොඩක් අපේ ඒක කරගෙන නැහැ. අමාරු තත්ත්වයක් මම හිතන්නේ මම දැක මැරයින් ඩ්‍රයිව් එකේ දල්කිස්සේ ඒ ප්‍රදේශයේ ඊට අමතරව ගත්තම උතුරු මැද පළාතේ අපි දන්නවා මේ අලි ගැටුම් ඇති වෙනවා විශේෂයෙන්ම දුම්රිය අලි ගැටෙනවා මේ පහුගිය කාල සීමාවෙදී බොහෝ ප්‍රමාණයක් අලි ජීවිත හානි සිදු වුණා මේ දුම්රිය ගැටීම හින්දා. මේකට අපි මම ගෙනල්ලා තියෙනවා මේ දැන් බලන්න මේ තියෙන මේ අනතුරු අපි කරපු මේ තියෙන මේ අලි හැප්පිලා අපි පොඩ්ඩක් ගිහිල්ලා ගත්ත දත්ත. ඉතින් මේකට ක්‍රමයක් තියෙන දැනට බම්බු ගේට්ටු නැති තැන් ලංකාවේ මම හිතන්නේ 600කට 700කට වැඩිය ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒකට මම කන්සෙප්ට් එකක් විදිහට කියන්නේ ප්‍රොපෝසල් එකක් ගෙනක් තියෙනවා. ජපානයේ මේක මම සම්බන්ධ වෙලා කරන දෙයක් ඔටෝමේටඩ් ගේට් කියලා සිස්ටම් එකක්. ඒ කියන්නේ ගේට් ස්වයංක්‍රීය වැඩ කරන මේක සෝලා වලින් තමා කරන්ට් එක දෙන්නේ. දීලා මේක ගේට්ටුව ඒ කියන්නේ කිලෝමීටර් 2ක් කෝච්චිය ලං වෙද්දී ගේට්ටුව වැහිලාද නැද්ද කියලා කෝච්චියේ ඉන්න රියදුරාට රියදුර මහත්තයාට කෝච්චිය ඇතුළට දැනුම් දෙනවා. ඒක සිග්නල් එකක් මගින් තේනවා. කිලෝමීටරයකදී එයාට ගේට්ටුවේ තියෙන ඇත්තටම වැහිලාද නැද්ද කියලා වීඩියෝ එකක් පේනවා. ඒ විදිහට සෙන්සර් එකකින් තමයි මේක අලියෙක් හිටියත් ඉදිරියට අර කැමරාවකින් හඳුනාගෙන රෑකට වුණත් නයිට් විෂන් කැමරාවකින් හඳුනාගෙන ඈත තියා එයාට යනතුර වළක්වා ගන්න පුළුවන් ක්‍රමයක් අපි හඳුන්වා දීලා තියෙනවා. ඒකත් ඒ සඳහා මේ පාවිච්චි වෙන්නේ GPS තාක්ෂණයද GPS දැනට ගාමින් කියන අපි එයාක්‍රාෆ්ට් වලටත් ඒ කියන්නේ ගුවන් යානා වලටත් පිළිගත් ගාමින් කියලා GPS සිස්ටම් එකකින් අපි මේක කියන්නේ කෝච්චිය කොහෙද තියෙන්නේ කියලා ඒකටම පාලක මැදිරියට හඳුනා ගන්න පුළුවන් වෙන කෝච්චිය කොහෙද තියෙන්නේ. එතකොට කෝච්චියේ ගේට්ටු වැහිලාද ඇරිලාද ඒ දේ එතකොට කල්තියා දැනුම් දෙන්න අවශ්‍යතාවය කියන්නේ පහසුකමක් සැපයනවා මේ ප්‍රොජෙක්ට් එක යටතේ. මේක කියන්න කැමති රජයට ශ්‍රී ලංකාවේ 7-5ක්වත් වියදම් වෙන දෙයක් නෙමෙයි. මේක සම්පූර්ණ මාගේ වියදමින් කරන්න මම කැමති. 7-5ක්වත් වියදමක් යන්නේ නැහැ. ගේට්ටු 300 ගාණක් දැන් අපි පළවෙනි ප්‍රොජෙක්ට් එකේ විදිහට අපි කල්පනා කරලා තියෙනවා. ගේට්ටු 300ම අපේ වියදමෙන් දාලා මේ සිස්ටම් එක අපි රටට ජාතික සේවයක් වශයෙන් මේ ට්‍රැකින් සිස්ටම් එක පවා අපි ලබා දෙන්න කැමතියි. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ දේවල් නිකම්ම කරන්න පුළුවන්ද කියලා. ඒකයි. ඒක කොහොමද මේ ප්‍රතිලාභ ලැබෙන්නේ? ප්‍රතිලාභ ලැබෙන්නේ අපි ඉස්සෙල්ලා කියපු විදිහට සෝලා. සෝලා කියන්නේ දැන් අතිරික්තය අපි ජාතික විදුලි පද්ධතියට එකතු කරපුවාම ඒ අදාළ දැන් මගේ කම්පැනිෙන් කරොත් මට ඒකට මුදලක් CB එකෙන් ගෙවනවා. කියන්නේ විදුලි බල මණ්ඩලයෙන් මට ගෙවෙනවා. එතකොට නමුත් මේක මම විතරක් අරගෙන බෑ. මං කියන විදිහට රටත් හැදෙන්න ඕන. මම සෝලා ටික පැනල් ටික අඩු කරලා ඉවර වෙලා මගේ account එකට සල්ලි වැටිලා බෑ. ඒකෙන් රටට සේවයක් වෙනවා නම් ප්‍රොජෙක්ට් එකක් වශයෙන් දැන් ගේට්ටු හැදුවොත් අර ගේට්ටුවටත් වියදමක් යනවානේ. එතකොට ගේට්ටුව හදන්න පුළුවන්, ඒක මේන්ටේන් කරන්න පුළුවන්. හැබැයි සෝලාර් පැනල් අඩු කරලා ඒකේ කම්පැනි රඳාපවතින්නත් එපා. නැත්නම් ඒ කම්පැනි වංගලොත් වෙනවානේ. ඉතින් ඒකට අර අතිරික්තය අපි විදුලි බල පද්ධතියට එකතු කරලා ඒ එන ආදායම් මාර්ගෙන් මේක කරගෙන යන්න පුළුවන් තත්ත්වය මේ ප්‍රොපෝසල් එක අපි හදලා තියෙනවා. ඒ අතරේ ඔය උතුරු මැද පළාතේ බොහෝ පිරිසක් පීඩා විඳින ප්‍රශ්නයක් තමයි ඔය දැන් වකුගඩු රෝග ඇති වෙනවා. මේ සම්බන්ධයෙන් මොන හරි වැඩපිළිවෙලක් තියෙනවද? දැන් පිරිසිදු පානීය ජලය ලබා ගන්නත් හැකියාවක් නැහැ. මේ ගොඩක් වෙලාවට මේ පිරිසිදු ජලයට වස මිශ්‍ර වෙන වෙලාවලුත් තියෙනවා. ඒකට මොකක් හරි වැඩපිළිවෙලක් තියෙනවද ඔබතුමා? ඇත්ත වශයෙන්ම ජපානයේ මම දකින දෙයක් ඇත්තටම අපේ මේ ඩ්‍රේනේජ් සිස්ටම් එක ටොයිලට් වල වැසිකිලි වල් කියන දේ ජපානය අනුමත කරන්නේ නැහැ. ඒ කියන්නේ පොළොවට ඒක එකතු කරන්න දෙන්නේ නැහැ. ඒගොල්ලෝ
ෆයිබර් ග්ලාස් වලින් හදනවා පොඩි මේකක් ටැංකියක්. ඒ ටැංකිය ඇතුලේ ෆිල්ටර් එකක් තියෙනවා. ඒක ඇත්තටම මේ ශ්‍රී ලාංකිකයන්ට හදන්න පුළුවන් දෙයක්. අපේ කට්ටිය මේ DNA වලින් ඒ කියන්නේ දෙයක් නිෂ්පාදනය කරන්න හරි දක්ෂයි. පොඩි දෙයක් ඉන්ටර්නෙට් එකේ මම කියන මේ ෆයිබර් ග්ලාස් එහෙම කරන වැඩ කරන අයට හොයලා බලන්න ඉන්ටර්නෙට් එකේ තියෙනවා ජපාන් වල ටොයිලට් පිට් සිස්ටම් එක. ඒකෙන් එළියට යන වතුර නිකන් කාණු පද්ධතියට එකතු වෙන්නේ. කිසිම සුවඳක් හෝ දෙයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ දෙයක් අපි පොළවට එකතු කරන්නේ නැති වෙද්දී දැන් කියන ටොයිලට් එකක් තියෙනවා මෙතන අපේගේ එහා පැත්තේ ඊට එහා පැත්තේ නළලින්ද ගහලා තියෙනවා. ඉතින් මේකේ අපි දන්නේ නැහැනේ ඇහැට පේන්නේ නැති වුණාට මොන දේවල් මේ නළලින්දට එකතු වෙනවද කියලා. අපේ වීදුරුව පිරිසිදු වතුර තිබ්බට ඒක ඇතුලේ තියෙන අපි කියන්නේ ටෙස්ට් එකක් අපි කරලා නැහැනේ. අපි මේ අම්පාරේ මේ පටන් ගන්නවා සෑම නිවසකම ගිහිල්ලා බීමට සුදුසු වතුරද නැද්ද කියන එක චෙක් කරනවා. ඒක අපේ පදනමෙන්. එතකොට Taman දන්නවනේ මේක බොන්න සුදුසු නැහැ කියලා. අපි වීදුරුව බලලා කියන මේක ෂෝක් වතුර ටික කියලා. නමුත් අපි ඉදිරියට අපි කතා කරමු විරාමයෙන් පස්සේ. හොඳයි අපි සූදානම් කෙටි විරාමයක් ගන්න. විරාමයෙන් පස්සෙත් මේ දේවල් ගැන කතා කරමු. ඔබ නැවතත් 7 වෙනි පැය සමගින් එකතු වෙන්නේ. අද දවසේ 7 වෙනි පැය මැදිරියට අපි සාකච්ඡාවට එකතු කරගත්තේ සකුරා ඒවියේෂන් ගුවන් සමාගමේ සභාපතිතුමන් රුෂාන් මලින්ද මහත්මයා. අපි කතා කරමින් හිටියේ මේ ජපානයේ එතුමන් ලද අත්දැකීම් පිළිබඳව. විශේෂයෙන්ම මේ ජපානයේ අපි දන්නවා මේ ඔවුන්ගේ අපද්‍රව්‍ය බැහැර කරනකොට නැත්නම් මේ වැසිකිලි කැසිකිලි පහසුකම් වලදී විශේෂ ක්‍රමයක් අනුගමනය කරන අපි දැනගෙන තියෙනවා මේ රුෂාන් මහත්මයා මේ දැන් ඔවුන් මේ ඔවුන්ගේ කැසිකිලි වැසිකිලි පහසුකම් අවසානයේදී අර ඉතුරු වෙන ජලයේ දේවල් කාණු පද්ධතියකට මුදා හැරෙනවා. මේ කාණු වල මේ ගෝල් ෆිෂ් මසුන් ඇති කරන්න කටයුතු කරනවා. එහෙම කතාවක් තියෙනවා ඇත්තටම. එච්චරට පිරිසිදුයි කියලා කියන්නේ. මේ එහෙම අර ෆිල්ටර් වෙලා යන්නේ සුග්‍රජීවි වගේ කියන්නේ බැක්ටීරියා එකකින් තමයි ඒක ෆිල්ටර් වෙන්නේ. ඉතින් ලොකු අමාරු දෙයක් නෙමෙයි. ඒක බලපුවම සරල දෙයක්. ඒක කල්පනා කරලා අපි රටට හඳුන්වා දෙන්නත් ඒක බලාපොරොත්තු වෙනවා. ඒ අතර මේ ඇයි ජපානයේ මේ ලංකාවට මෙච්චර කැමති නැත්නම් බොහෝ දෙනෙක් කතා කරන දෙයක් තමයි ජපානයේ අපේ රටට සෑහෙන උදව් කරනවා. මොකද්ද මේකට හේතුව? ඒක හේතුව 1945 අගෝස්තු මාසේ 6 වෙනිදා හිරෝෂිමාවට බෝම්බ දැම්මා. ඒගොල්ලෝගේ 80000ක් විතර මිනිස්සු ඒ කියන්නේ ජීවිත නැති වුණා. ඊට පස්සේ ඒගොල්ලෝ 1954 දී අපේ මේ හිටපු අතිගරු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ඇතිතුමා මේ සමිට් එකට කියන්නේ සාකච්ඡාවට සාමසමුලුවට මේක තිබ්බේ සෑන් ෆ්‍රැන්සිස්කෝ ඇමරිකාවල. එතකොට ඒකෙදී ජපානයට ආර්ථික සම්බාධතා දාමු කියලා ඇමරිකාවේ යෝජනාවක් ආවා. රටවල් සියල්ලක්ම ඊට පක්ෂව ඡන්දෙ දුන්නා. හා යුදාවි නිෂ්පාදනය තහනම් කරමු කියන එක. එතකොට ඒ වෙලාවේදී අපේ රටේ නියෝජනය කරපු හිටපු ජනාධිපති අතිගරු ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා නහි වෛරෙන් නොසන්සිදේ කියන දේ ධම්මපදය කියලා තමා නැගිටලා ඒක ගැන ලොකු කතාවක් පවත්වනවා. ඊට පස්සේ රාජ්‍ය නායකයෝ දෙන්නෙක් තුන් දෙනෙක් අත උස්සලා සියලු දෙනාම ඒ අනුගමනය කරලා හරි අපි ආර්ථික සම්බන්ධතා දාන එක නවත්තලා යුද උපකරණ නිෂ්පාදනය විතරක් තහනම් කරමු කියලා ජපානයට ඒ වෙලාවේ සමාව දෙනවා පොදු සමාව. එතකොට අද වෙනකන් ජපානයේ යුද අවි නිෂ්පාදනය කරන්න බෑ තහනම් අර එදා තිබ්බ තහනම. ආර්ථික සම්බන්ධතා දැම්ම නම් අද ජපානයේ සෝමාලියාව වෙලා. ඉතින් ඒගොල්ලෝ කියන්නේ ජපානයේ බේරගත්තේ අපේ රාජ්‍ය නායකයා. එතුමා වෙනුවෙන් මමත් ඇත්තටම කියන්න ලැජ්ජයි. මම ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් අවුරුදු 8කට පස්සේ මම මේක දැනගත්තේ. මට ජපාන් ජාතිකයෙක් කිව්වේ ඔයාගේ රටේ කෙනෙක් තමයි අපේ රට බේරගත්තේ. කමකුරා ටෝකියෝ කමකුරා කියන තැන තියෙන අපේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ පිළිමයක්. ඒ වගේ දේවල් තව දෙයක් තියෙනවා. ජපාන් පෙළපතේ අපේ 1964 ඊට පස්සේ මේගොල්ලෝ මේ 1945 බෝම්බේ දැම්මයින් පස්සේ බලන්න දියුණු වෙන හැටි. 1964 දී ගන්නවා මේගොල්ලෝ ඔලිම්පික් එකක් රටකට. අවුරුදු 20ක් ඇතුළත. ඒකට ඔන්න අපේ රටේ යනවා ආර් කරුණානන්ද කියලා මැරතන් ධාවන ශූරයෙක්.
එතකොට එයා එතන ලොකු දෙයක් කරනවා ලංකාව වෙනුවෙන්. උත්සාහවන්තයා ජයගනි කියලා මේ ජපන් පෙළපොතේ තියෙන දෙයක්. මෙයා මම කෙටියෙන් කියන්නම් කාලේ අපිට මන නිසා මැරතන් රේස් එක දුවලා ග්‍රවුන්ඩ් එකට ඇතුල් වෙලා සියලුම මෙයා අන්තිමයා. සියලුම ක්‍රීඩකයන් ග්‍රවුන්ඩ් එකට ඇතුල් වෙන්නේ නැතුව නවතිනවා. මෙයා මේ රේස් එක පළවෙනි වටේ රේස් එක වට 3ක් දුවලා තමයි නවත්තන්න තියෙන්නේ. පළවෙනි වටේ දුවන්න ගත්තේ ජපන් මිනිස්සු වටේ පිටේ හිටපු මිනිස්සු හූ කියන්න ගන්නවා. මෙයා නවතින්නේ නැහැ. මෙයා දුවනවා. දෙවෙනි වටේ භාගයක් දුවද්දී අර හූව නවතිනවා. තුන්වෙනි වටේ පටන් ගත්තී අර හූ කියපු මිනිස්සු නැගිටලා අප්පුඩි ගහන්න ගන්නවා. හොඳයි. ඉතින් එතන මේ පොත ලියලා තියෙනවා මෙයාට හූ කිව්වත් මෙයා අර උත්සාහවන්ත මෙයා අතහැරියේ නැහැනේ. අපේ ශ්‍රී ලාංකිකයෝ ඒ කියන්නේ ඒක ශ්‍රී ලංකා කියන දේ ඒගොල්ලෝ අපි අර පොඩි කාලේ ඉගෙන ගත්ත මං හිතන්නේ මේ උත්සාහවන්තය ජයගනි කියලා හාවෙක් කුයි බගේ. නමුත් ජපන් මිනිහා ඉගෙන ගන්න තියෙන ලංකාවේ. මම කියන්නේ ඒක අපේ රට ජපානයෙන් ගොඩාක් උදව් ගන්න පුළුවන් රටක්. ජපන් මිනිස්සු කියන්නේ දැන් ඒගොල්ලෝ ඉගෙන ගන්න තියෙන්නේ අපේ දේවල් බලලා. හොඳයි. කියනවා ඒ වගේම අවුරුදු 30කට ඉස්සෙල්ලා විකි සාන් කියලා කියන්නේ. එතුමා තමා ජපානයේ උදේ 7 හෝ 8 ටීවී ප්‍රෝග්‍රෑම් එකක් ඉංග්‍රීසි උගන්වලා තියෙනවා. ඉතින් ජපන් මිනිස්සු ඉංග්‍රීසි ඉගෙන ගත්තේ ශ්‍රී ලාංකිකයෙක්ගෙන්. ඇමරිකන් කෙනෙක්ගෙන්වත් ඉංග්‍රීසි කෙනෙක්ගෙන්වත් නෙමෙයි. ඉතින් ඒක අපිට ලොකු ආඩම්බරයක්. ඉතින් ඒ වගේ දේවල් අපි ජපානයේ ඒ කියන්නේ ජපන් මිනිස්සු අපිට ගොඩාක් කැමති ශ්‍රී ලංකාවට උදව් කරන්න කැමති. ඉතින් මේ දේවල් අපි ඉදිරියට අරන් ගියොත් මං හිතනවා ජපානයේ ලොකු උදව්වක් අරගෙන යන්න පුළුවන්. එක දෙයක් චුට්ටක් දෙන්න මට වෙලාව රස්සා 50000ක් මේ ලක්ෂ 5ක් ජපන් පාර්ලිමේන්තුවේ මේ මාස 3ක් එක දිගට මේ කතා වුණා. මම හිතන්නේ අපේ ශ්‍රී ලාංකිකයෝ ජපානයේ ඉන්න සියලු දෙනාම හිතින් ඇඬුවා මේ දවසේ. අපේ රට විතරක් කැපුණා. අපේ රටින් කෙනෙක් ගිහිල්ලා ඒ වෙලාවට කතා කරලා තිබ්බනම් රුපියල් කියන්නේ රුපියල් ලක්ෂ 2කමාරක් විතර එක්කෙනෙක්ට පඩි හම්බෙනවා. ජපානයේ. ඉතින් රස්සා 50000ක් අපි ගත්තා නම් මමත් මේ රට දියුණු කරන්න හැදුවේ මේ ජපානයට ගිහිල්ලා යම් කිසි තත්යකට ඇවිල්ලා. මම වගේ 50000ක් මේ රටට එනවා. අපි වීසත් එක්ක හම්බෙන්නේ මේ රස්සා 50000ක් අපිට අතෑරුණා. ඉතින් මම හිතන්නේ තාමත් පරක්කු නැහැ අවශ්‍ය ඒ ආයතනවල නිලධාරීන් මේකට කටයුතු කරොත් ලොකු රටට සේවයක් කියලා මම හිතනවා. හොඳයි අපි ඒ කතාවෙන් පස්සේ මේ අපි තවදුරටත් අවධානය යොමු කරන්න හිතුවා මේ අපි අර ඔබතුමත් සඳහන් කළා දුම්රිය එන බවට සංඥාවක් ලබා දෙන්න හැකියාවක් තියෙනවා කියලා මේ ජපානයෙන් ගෙන්වන විශේෂ GPS තාක්ෂණය සහිත මේ කිසියම් ආකාරයක අපි කියන ගැජට් එකක් නැත්නම් මේ වගේ දෙයකින් කියලා මේකේ ක්‍රියාකාරීත්වය පොඩ්ඩක් පැහැදිලි කරමු. කොයි විදිහට දැන් අපි තුමු දුම්රිය මාර්ගය ආසන්නයේ පුද්ගලයෙක් ඉන්නවා. එතකොට මේ කොහොමද මේක සංඥාව ලැබෙන්නේ? ඒක IR කියලා සෙන්සර් එකකින් ඩිටෙක්ට් කරනවා රේල් ගේට් එක සෙන්සර් එකක් තියෙනවා ගේට් එක වැහිලාද නැද්ද කියලා. ඒක දුම්රිය පාලක මැදිරියටත් දුම්රියේ ඉන්න රියදුරාටත් සිග්නල් එකක් යනවා UHF සිග්නල් එකකින්. එතකොට ඒකෙන් අපිට දැනගන්න පුළුවන් මේ GPS මාර්ගය අපි දන්නවා ට්‍රැකින් කොහෙද දැන් දුම්රිය තියෙන්නේ මේ ගේට් එක වැහිලාද නැද්ද කියන එක. එතකොට අපිට ගොඩාක් මෙතන රේල් ගේට් එක ක්‍රොස් වෙලා තියෙනවා නම් මේ මොන හරි හැප්පෙන දෙයක් තියෙනවා නම් දුම්රිය රියදුරාට පුළුවන් කිලෝමීටරයක් දෙකක් ඈත තියලා මේ දුම්රිය වේගය අඩු කරගන්න. අඩු කරගෙන එයාට කිලෝමීටරයක් ලං වෙද්දී එයාට ඇත්තට මේ ගේට් එකේ වීඩියෝ එකක් එනවා. ඇහින් බලන්න පුළුවන්. එතකොට එයාට සම්පූර්ණ මෙතන ඇත්තටම අලියෙක් ඉන්නවනේ අලි ජීවිත ගොඩක් නැති වෙනවනේ. අලියෙක් ඉන්නවනේ අපි අලි වැටත් මේකෙන් කතා කරලා තියෙනවා. අලි වැට කිලෝමීටර් 30 ගාණක් තියෙනවා අවශ්‍ය මම දන්න විදිහට. ඒ 30 ගාණත් මේ ප්‍රොජෙක්ට් එක ඇතුළෙන්ම අලි වැටත් නිෂ්පාදනය වෙනවා. ඒක සාර්ථක ක්‍රමයක්ද දැන් ජපානයේ මේ වෙනකොට ඒක අත්හදා බලන්න පාවිච්චි වෙනවද? ඔව් නෑ මම නමුත් ජපානයේ දැනට පිළිගත්ත කම්පැනි එකකින් කරගෙන මුළු ඒ කියන්නේ කිසියම් දුම්රිය මම හිතන්නේ අනතුරු බිඳුවයි ජපානයේ. නැහැ කිව්වත් මම හරි කියලා මම හිතනවා. ඉතින් ඒක ඒ ක්‍රමයට අපි හැඩගස්සාගෙන යන්න මේක ගොඩක් උදව් වෙයි කියලා මම හිතනවා. දුම්රිය අනතුරු සහ දුම්රිය ප්‍රමාදයන් ඇත්තටම මේ එච්චර සිද්ධ වෙන්නේ නැති රටක් සිද්ධ වෙන්නෙම නැති රටක් විදිහට ජපානය හඳුන්වන්න පුළුවන්. මේ අපි
කතාබහේ මුලදී කතා කළා මේ ලාභදායී සහන විදිහට සහන ක්‍රමයකට මේ ගුවන් යානා පහසුකම් නැත්නම් මේ ප්‍රවාහන පහසුකම් සලස්වන්න පුළුවන් කියලා. දැන් ඔබතුමන් මේ වැඩපිළිවෙල ආරම්භ කරන්න සූදානම් ඉන්නේ. කොයි ගුවන් තොටුපොළ වලටද මේක පාවිච්චි කරන්න පුළුවන්? අත වශයෙන්ම ශ්‍රී ලංකාවේ අපි නොදන්නවා වෙන පුළුවන් ගුවන් තොටුපොළ රාශියක් තියෙනවා මේ එයාර් ෆෝස් ගුවන් හමුදාව පාවිච්චි කරන ඒ ගොඩක් ගුවන් තොටුපොළ වලට අපිට යන්න පුළුවන්. යාපනය, තව මඩකලපුව, අම්පාර, ඒ වගේම සීගිරිය, තව කොග්ගල කියන දේවල්. අපි මුලින්ම බලාපොරොත්තු වෙනවා යාපනය, මඩකලපුව, අම්පාර, සීගිරියත් මත්තල වගේ ගුවන් තොටුපොළ ප්‍රථම අදියරට අපි යන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම මේ දේවල් කරන්න මට ඇත්තටම මේ අවුරුදු 3ක් විතර මම ලංකාවේ ඒවියේෂන් කියන එක පටන් අරගෙන මේකට ගොඩක් නිලධාරීන් අපේ රටේ රාජ්‍ය නිලධාරීන් ගොඩක් මේ ඒවියේෂන් එකත් අපේ ජපානයට වැඩිය මම හිතනවා අපේ ඩිවෙලොප් වෙලා තියෙනවා. හේතුව ඒ වල ඉන්න අධ්‍යක්ෂකතුමා, ඩිරෙක්ටර් ජෙනරල් සහ කාර්ය මණ්ඩලය ගොඩක් දැනුවත් මේ ඒවියේෂන් ගැන. ඒතුමා මේ රටට ඇත්තටම ලොකු සම්පතක්. ඒ නිසා මේ රටේ මම හිතනවා ඒවියේෂන් කියන එක ගොඩක් දියුණු වෙයි මින් ඉදිරියට මේ දේවල් කරගෙන යන්න. ඔය සියලු ගුවන් ගමන් රත්මලාන ගුවන් තොටුපොළෙන් අපි මේක ආරම්භ කරන්න හිතාගෙන ඉන්නේ. ඊට පස්සේ මඩකලපුවට අපි මේක අරයි යනවා. නමුත් රත්මලාන තමයි මේන් බේස් එක විදිහට අපි පාවිච්චි කරන්නේ. හොඳයි. එහෙනම් මේ සුබ ප්‍රවෘත්තියත් ඔබට අද දවසේදී අහන්න ලැබුණා. නුදුරු දිනකදී බොහොම සහන මිලට පහසු මිලට ගුවන් මගින් රටේ ඕනම තැනකට යන්න අවස්ථාව හැකියාව ලැබෙවි. අතරදී මේ මෙතුමන් ගැන විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ පාසල් දරුවන් වෙනුවෙන් හැමතිස්සෙම දායකත්වයක් ලබා දෙන එතුමන්ගේ පදනම හරහා අඩු ආදායම් ලැබී දරුවන්ට බොහෝ වැඩ කටයුතු ඉෂ්ට කරන ස්වාධීන රූපවාහිනිය අපිත් සූදානම් එතුමන් සමගින් එකතු වෙලා මේ සමාජ සත්කාරයන්ට දායක වෙන්නේ බවත් මතක් කරන ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුතියි. අද දවසේ අපේ 7 වෙනි පැයට සහභාගී වුණේ සකුරා ඒවියේෂන් ගුවන් සමාගමේ සභාපති එවැගේම රුෂාන් මලින්ද පදනමේ සභාපති රුෂාන් මලින්ද මහත්මයා. අපි සූදානම් 7 වෙනි පැයේ සමගින් යලිත් හෙට දවසේ ඔබ මුණ ගැහෙන්න ගිහින් එන්න. සුබ දවසක්.